නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගෝනපල හන්දිය පළන්නෝරු යන ලිපිනේ පදිංචි සෝමා ලියනගේ පින්බර මාතාව, ඒ වගේම ගෝනපල හන්දිය බලබුඩුවේ පදිංචි නන්දලත් හඩයස් පින්බර මාතාව, පානදුර කුරුස හන්දියේ පදිංචි බීඩී පළහේ පිටිය මහත්මිය ඇතුළු ඒ පින්වතුන්ගේ දුවා දරුවන්නේ කරාශි වෙලා ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන ගෝනපල පළන්නෝරුවේ පදිංචිව සිට මීට වසර 10කට පෙර මිය පරලෝකීය විශ්‍රාමලත් අධිකරණ භාෂණ පරිවර්තක වයි දයාරත්න පෙරේරා පින්වත් මහත්මයාට, ඒ වගේම මීට වසර 10කට පෙර ගෝනපල බලබඩුවේ පදිංචිව සිට මිය පරලෝකීය විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ගුණපාල ගංගුඩවිල පින්වත් මහත්මයාට, මීට වසර 15කට පෙර පානදුර කුරුස හන්දියේ පදිංචිව සිට මිය පරලෝකීය විශ්‍රාමලත් පරිපාලන නිලධාරී පී.එල්. ලියනගේ පින්වත් මහත්මයාට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි අද දවසේ මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, ධර්මය අහලා තමයි ශෝකයෙන් බරිත සත්ත්ව ප්‍රජාවගේ සිත් සතන් ශෝකයෙන් මුදවන්නේ. අඥාන භවයේ ගැලි ගැලී සිටින සත්ත්ව ප්‍රජාව ඥානාලෝකයෙන් සතුටු වෙන පටන් ගන්නෙ. ඉතින් මේ ධර්ම දානේ එක අසිරියක් ඒක. එහෙනම් දෙව් මිනිස් අඥාන භවයෙන් මුදවල ඥානාලෝකය ඉපද්දලා දුන්න නම් සසර පුරා ඥානාලෝකයේ හිමිකරුවෙක් කරවන්නේ මේ උදාර පින විසින්. ඊළඟට දුකින් පීඩාවෙන් ඉන්න සත්වයාගේ සිත් සතන් සුවපත් කළා නම් සසර පුරා සුවපත් වූ සිතක හිමිකරුවෙක් කරන්නේ මේ උදාර පින විසින්. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ පිනේ ආශ්චර්ය නිරන්තරයෙන් අපි සිහි කරන්න ඕන. විශේෂයෙන්ම දැන් මේ කොරෝනා වෛරසය පැතිරිලා බොහෝ දෙනෙකුට මරණය, බොහෝ දෙනෙකුට දුක් පීඩා ගෙනත් දෙන කාලවකවානුවක මේක සුදුසු කාලයක්. එතකොට සුදුසු කාලයක සුවපත් වූ හිතක් උපදවන්නට, ඥානාලෝකයෙන් එළිය හිත එළිය කරවන්නට මේ කරන අනුග්‍රහය තම තමන්ගේ ජීවිතයේ මේ සසර ගමනට වැටෙද්දී සුදුසු කාලයේදී තමන්ගේ සිත ඥානාලෝකයෙන් එළිය කරගන්නට, සුදුසු කාලයේදී තමන්ගේ සිත සුවපත් කරවන්නට අනුග්‍රහ ලබන්නේ තමන් මේ සුදුසු කාලයේ කරන පින විසින්. නිසා මොකද මේ කාලේ හැමදාම තියෙන කාලයක් නෙවෙයි මේ වගේ කාල. නිසා මේ වෙලාවක ධර්ම දානය සඳහා මේ අනුග්‍රහ කරන පිරිස මේ සුදුසු කාලයේ ධර්ම දානය කිරීමක්. සුදුසු කාලයේ ආමිෂ දාන දෙන අයට කියනවා මේ වගේ ව්‍යසන අවස්ථාවල, අසනීප අවස්ථාවල දෙන දාන දුන්නට පස්සේ ඒ කෙනාට ලැබෙන විපාකයක් තමයි කියන මහා භෝග සම්පත් උපදිනවා කියන. ඒ විතරක් නෙමෙයි, සුදුසු කාලයේ කල්පනා කළ දන් දීම සිදු කිරීම නිසා තමන්ගේ ජීවිතේ සසරට වැටලා මේ යනකොට ඒ සුදුසු අවස්ථාවේ ඒ බලාපොරොත්තු වෙන යථාර්ථය කරා ගෙනියන්නට
තමන්ට ඒ පින අනුග්‍රහ කරනවා කියනවා. ඒ සුදුසු වෙලාවට ඒ තමන් ඒ අදාළ දේ ධාර්මික ප්‍රාර්ථනාව සමෘද්ධිවත් කරවන අර පින අනුග්‍රහ කරනවා යාට. ඒකයි මේ සුදුසු කාලයේ කරන එකේ තියෙන ඊළඟ ආශ්චර්ය පින්වත්නි. ඒ නිසා තමන් කරන මේ උදාහර පින ගැන හිත හිතා සතුටු වෙමින් විශේෂයෙන් මේ දිනවල පින්වත්නි අපි කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා සම්බුදු බවට පත්වෙන මොහොතේ ඒ සිත් මඩලි පැන නැගුණු දසබල ඥාන පිළිබඳව. එතකොට මේ දසබල ඥාන අතරින් විශේෂයෙන් මේ දිනවල අපි කතා කළා ඒ ශාස්ත්‍රුන් වහන්සේට දකින්න පුළුවන්කම තියෙනවා සත්වයන්ගේ නානා ස්වභාවයන්. සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. විවිධ සත්‍යයන්ගේ විවිධ ස්වභාවයන් දැකීමේ හැකියාවක් සර්වඥයන් වහන්සේට පවතින පින්වත්නි. ඒතර මේ ලෝකයේ එතකොට මේ ජීවත් අපි දැන් මේ දක්වා දැන් දේශනා 14ක් විතර කතා කරලා තියෙනවා. එතකොට දැන් සමහරවිට එක දේශනාවක පුද්ගල ස්වභාවයන් 3ක් විග්‍රහ වුණා බොහෝ දේශනාවල. ඒතර ගත්තොත් එහෙම 3 වරක් 14. ඒතර පුද්ගල ස්වභාවයම ගත්තොත් දල වශයෙන් 60කට කිට්ටු වෙන්නේ. සමහර අවස්ථාවල 4 5 6 කතා වෙච්ච අවස්ථා තියෙනවා. ඒතර බලන්න මේ සියලුම මේ මනුලෝක සිටින මිනිසුන්, දෙවිලෝ සිටින දෙවියන්, බ්‍රහ්ම ලෝකයේ සිටින බඹුන් ගත්තොත් එතකොට මේ නානා ස්වභාවයන්ගෙන් යුක්තයි. ඒතර අපි තමයි මේ හැම කෙනෙක්ගේම එකම ස්වභාවය බලාපොරොත්තු වෙන්නේ. කුමක් නිසාද මේ අපි හිතන මිනිස්සු වුණා හරි එකම විදියට ඉන්න ඕන. නමුත් පින්වත්නි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේට ඒතර එහෙම හිතෙන්නේ නැහැ. කුමක් නිසාද? ශාස්ත්‍රුන් වහන්සේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගෙන තියෙනවා විවිධ ස්වභාවයන්ගෙන් යුතු සත්‍යෝ මේ ලෝකේ සිටිනවා කියලා. අද දවසෙත් ඔබට දිගහැරෙන්නේ ඒ සර්වඥයන් වහන්සේ මේ ලෝකේ දිහා බලද්දී දකිපු තවත් පුද්ගල ස්වභාවයන් කීපයක් පිළිබඳව. මේ දේශනාවේ තියෙන පුද්ගල ස්වභාවයන් 3ක්. තයෝමි භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තයෝ පාසාන ලේකූපමෝ පුද්ගලෝ පඨවි ලේකූපමෝ පුද්ගලෝ උදක ලේකූපමෝ පුද්ගලෝ. එතරම් කොහොමද පින්වත් මහන් ලෝකයේ පුද්ගලයෝ 3 දෙනෙක් දකින්න ලැබෙනවා. ඒ 3 දෙනා කවුරුද? ගලේ කෙටු ඉරක් බඳු පාසාන ලේකූපම පුද්ගලයා. පාසාන කියන්නේ ගලටනේ. ගලේ කිටු ඉරක් වගේ කියන ওই පුද්ගලයාගේ හිතේ ස්වභාවය. ඊළඟට කියනවා පොළවේ ඇඳි ඉරක් බඳු පටවි ලේකූප පුද්ගලයා. පොළවේ ඇඳපු ඉරක් වගේ සිතක් තියෙන කෙනෙක් ඉන්නවා කියනවා. ජලයේ ඇඳි ඉරක් බඳු සිතක් තියෙන කෙනෙකුත් ඉන්නවා කියනවා. උද ලේකූපම. ඒතර මේ විවිධ අවස්ථාවල තින් ශාස්ත්‍රුන් වහන්සේ මේ දැකපු පුද්ගලයන් දෙව් මිනිස් ලෝකයට විග්‍රහ කරලා දෙන්න ලස්සන උපමාවකුත් අරගෙන හරි ලස්සනට විග්‍රහ කරනවා. පින්වත් මහන්නේ ගලේ කෙටු ඉරක් බඳු පාසාන ලේකු පුද්ගලයා යනු කවුද? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ අබින්නම් කුජ්ජති. පින්වත් මහන්නේ මේ ඇතැම් පුද්ගලයෙක් නිතරම කිපෙනවා. සෝච කස්සත් කෝධෝ දීඝරත්තං අනුසේති. ඔහුගේ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තභ්‍යන්තරේ පවතිනවා කියනවා. සමහර මේ සසර පුරුද්දක් වෙන්න පුළුවන්. මේ පුරුදු තමයි ඉතින් පින්වත්නි අපේ ජීවිතවල මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර ඒ සිතේ ස්වභාවයක් ඒක. හිතට ක්‍රෝධය කිපීම ඇති වෙනවා කියනවා. හැබැයි බොහෝ කලක් තියෙනවා ගන චිත්තභ්‍යන්තරේ. කැකෑරි. දැන් බලන්න සමහර අයගේ සසරටත් එකතු වෙනවා මේක. මේ ජීවිතෙන් අවසන් කරගන්න බෑ. ඊළඟ ජීවිතයක් ගෙනියනවා ඒක. ඊළඟ ජීවිතයක් ගෙනියන බලන්න මේ කුසල් සිතිවිලි උපදව ගන්න බැරි වුණාට පස්සේ තියෙන හානිය පින්වත්නි.
කියන අකුසල් සිතක් ආවට පස්සේ ඒකේ ලිමිට් එකක් නැහැ. ඉතින් මේ අකුසල් සිතක් ආවට පස්සේ ඉතින් ලිමිට් එකක් නැති වෙන පින්වත්නි කුසල් සිත්වල තියෙන අඩුපාඩුව තමයි මේ තියෙන්නේ. අර අකුසල් සිතට බ්‍රේක් එකක් දෙන්නේ කුසල් සිතේ. ඒකයි මේ දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලවල පින්වත්නි කුසල් සිත් හරි බලවත්. කුසල් සිත් බලවත් නිසා දැන් බලන්න අඟුලිමාල. දැන් අඟුලිමාල දැන් මිනිස්සු 1000කටත් වඩා මරලා දැන් අම්මගේ පස්සෙන් දැන් දුවල ඉවර වෙලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් දුවද්දි එක වචනයයිනේ කිව්වේ. දැන් බලන්න ඊට මිනිස්සු 1000කටත් වඩා ප්‍රමාණයක් මරණ කොච්චර කාලයක් ගත වෙන්නේ නැද්ද? කොච්චර කාලයක් ඒකට මේ සිතේ තී පවතින්නේ නැද්ද? ඉතින් මිනිස්සු මරණ සිත වදක සිත. නෝ පින්වත් ඒක මේ ජීවිතයේ ගුරු ගෞරවයට ඇති වෙච්ච හිතක් විතරයි එතකොට. ඒක දුෂ්ට සිතකින් උත් ඇති වෙච්ච එකක් නෙමෙයි ඒක. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. කුසල් සිත් බලවත් සසරි පිරු. ඒ නිසා මොකද උනේ? එක වචනයයි කිව්වේ. ඔබ නවතින මන් නැවතිලා ඉන්නේ. ආයත හැරිය පින්වත්නි. කුසල් සිත් බලවත්. ටග්ගල් බ්‍රේක් එක ගහගන්න පුළුවන්. අකුසල් සිත ඒව සිදුවන්නේ. දැන් මම දේවදත්තට අච්චර සමාධියක් වඩලත් බලන්නේ ආපු වෛරය කියන එක අතහැර ගන්න බැරුණා බුදුරජාණන් වහන්සේ ගැන. අපි අහලා තියෙන දැන් ජාතක කතා වලින් මේක මේ සීරිවාණි ජාතියේ ඉඳලා මේක මේ කතාවක් නෙමෙයි මේක සිද්ධිය. පරිගැනීම කියන එක එදා ඉඳලා මේක මේ කල්ප කාලාන්තරයක් තිස්සේ බලන්න මේ සසරින් සසරට බුදු ජාතක කතා බොහෝ ඇසුරු කරද්දී අපිට තේරෙනවා පරිගන්නම ඇවිල්ලා තියෙනවා. ඒ තැනති ගාන්න එක මේ හිතේ සකස් වෙලා එනවා පින්වත්නි. හිතේ සකස් වෙලා එනවා. හරි බුදුමයි මේ අපේ මේ අකුසල් සිත කියන එක. එතකොට පින්වත්නි ඒක මේ නවත්තන්නේ කුසල් සිතින්. ඒකයි මේ ජීවිතේ සීල් රකින්න කියලා කියන්නේ. දැන් සීලය ගැන දේශනා කරද්දී බොහෝ දේශනාවල තියෙනවා පින්වත්නි හරි ආශ්චර්යයි. මේ සීලය කියලා කියන්නේ හරියට නිකන් අර යුද හැට්ටයක් වගේ කියනවා. යුද හැට්ටෙන් කොහොමද කරන්නේ? යුද හැට්ටෙන් කරන්නේ පින්වත්නි බාහිර සතුරන්ගෙන් එන ඊතල විශේෂයෙන් ඊතල. දැන් ඒකින් අර පහර වදින්න නැතුව කවර් කරන්නේ කොහොමකින්ද? යුද හැට්ටෙන්. ඒ වගේ තමයි කියන සීලෙන් ආන් ඒ වගේ බලයක් ගෙනත් දෙනවා කියන ජීවිතේට. කාලයක් සීල රැකපු කෙනාට කෙලෙස් සතුරු උපදිනවා. හැබැයි ඉපදුනාට ඒක චිත්තය අභ්‍යන්තරයට කාවදින්න දෙන්නේ රැකපු සීලෙන් සකස් වෙච්ච යුද හැට්ටයක් තියෙනවා. ඒතර පින්වත්නි මේ රැකපු සීලය කියන එක හරියට යුද හැට්ටයක් වගේ. කාලයක් තිස්සේ කයයි වචනේ සංවර කළාට පස්සේ ඒ සංවරය අනුග්‍රහ කරනවා අර හිතේ අපි හිතමුකෝ යම් තරහක් ඇති වුණා කියලා. ඒක ටක් ගාලා කව කළ දාන්නේ කාලයක් රැකපු සීලේ බලයෙන් තමයි. ඒක ටක් ගාලා බැහැර කරනවා. ඒක සීලේ බලයෙන් කරන එකක් ඒක. ඇතුළට කාවදිනව නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ කය වචනේ සංවරයේ මදිකම. කය වචනේ සංවරයේ මදිකම. ඒතර බලන්න මේ උපමාවට හැටියට හොඳට තේරෙනවා එන කෙලෙස් සතුරා ඉක්මනින්ම ගෙන් රකින්නව හිත රැකපු සීලය විසින්. යුද හැට්ටේ. බලන්න මේ වගේ ලස්සන උපමාවක් එතකොට. ඊළඟට කියනවා මේ අර දුරගමනක් යනකොට දුරගමනක් යන කෙනෙකුට දීපු බත් මුලක් වගේ කියනවා මේ සීලය කියන. ඒ කියන්නේ පින්වත්නි එතකොට අර හොඳට සීල් රැකපු කෙනාට මොකද වෙන්නේ? අර මේ සසරි ගමන යනකොට යා සුව පහසුවෙන් යන කෙනෙක්. චිත්ත පීඩා අඩු, මානසික පීඩා අඩු මේ ස්වභාවයෙන් යුතු කෙනෙක්. මේ පීඩා අඩුවෙන් ගත කරන ජීවිතයක රහස තමයි පින්වත්නි එතකොට මේ සීල සම්පත්තිය. මේක හොඳට මතක තියාගන්න. යම් කිසි කෙනෙකුට පීඩා වැඩි කියලා කියන්නේ ඒකේ රහස තමයි සසරේ කය වචනේ සංවරය මදි කියන එකයි. පීඩා අඩුයි කියලා කියන්නේ එනම චිත්ත පීඩා අඩු වෙන්න ප්‍රධානම හේතුව මෙන්න මේක. මොකද්ද? සීල සම්පත්තිය.
චිත්ත පීඩාව ගොඩාක් බහුල නම් ඒකේ රහස තමයි එන සීල සම්පත්තිය සසරේ වැඩිලා මදි. එන චිත්ත පීඩා අඩු කරගන්න ක්‍රමය මේක. හොඳට සීල් රකින්න ඕන. ඒ සීලයෙන් පුදුම බලයක් ගෙනත් දෙන්නේ හිතට. විශේෂයෙන් මේ වචන පාලනය, ඒ කය වචනේ මේ සංවරේ හරි පුදුම විදිහට සිතට බලයක් ගෙනත් දෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ඒතර බලන්න දැන් මේ චිත්තඅභ්‍යන්තරයේට මේ එන කෙලෙස්, ක්‍රෝධය මේ අර කා වැදිලා තියෙනව නැති වෙන්නේ නැහැ ලීසියෙන් ඒක. නැති වෙන්නේ නැහැ. ඒතර ඒක උපමා කරන එක පින්වත් මහණේක හරියට ගලියේ කිටු ඉරක් වගේ කියන. ගලියේ කොටපු ඉරක් වගේ කියනවා. දැන් ගලියේ ඉරක් කෙටුවට පස්සේ මොකද වෙන්නේ? ආයි හුළු හුලං හැමුවා කියලා ගම් වතුර ගැලුවා කියලා නැති වෙන්නේ නැහැ නේ පින්වත්නි ඒවා. කල්ප කාලාන්තරයක් තියෙනවා. සසරටත් යනවා සමහරලාට පින්වත්නි මේ. එතකොට මේ හට ගන්න සමහර ක්ලේශයන්. සුළඟින්වත් ජලයෙන්වත් ඉක්මනින් නැති වෙලා යන්නේ නැහැ කියනවා. බොහෝ කල් පවතිනක මේ වගේ තමයි කියලා පින්වත් මහණෙනි මේ ඇතැම් පුද්ගලයෙක් නිතරම කිපෙනවා කියනවා. ඔහුගේ ක්‍රෝධය බොහෝ කල චිත්තඅභ්‍යන්තරේ රැඳී පවතිනවා කියනවා. සමහර අයට සමහර මේ පුංචි කාලේ ඇතිවෙච්ච සිද්ධියක්. දකින තැන සමහරලාට කෝන්තරයට හට ගන්නවා සමහර අයට. මැරෙනකම්ම සමහර අයට තියෙනවා. සසරටත් ඊට පස්සේ ගියාට පස්සේ ඊළඟ ජීවිතේ ආයෙත් එයා කොහෙන් හරි මේ ගානට මේ කැරකිලා හරි පුදුමයි සෙට් වෙලා එනවනේ සමහර අයගේ සිද්ධි. සමහරට එයා ඉන්නේ තිරිසන් ලෝකේ, මෙයා මනුස්ස ලෝකේ ගානට එනවා මේ පලි ගන්න. සමහරට අරයා ඉන්නේ පෙරේත ලෝකේ, අමනුස්ස ලෝකේ, මෙයා ගානට කැරකිලා එනවා මෙයා අල්ල ගන්න. පුදුම දේවල් පින්වත්නි ඒවා. ඒ නිසා හිතට මොන දේවල් ආවත් පින්වත්නි පුළුවන් තරම් මේක කයින් වචනෙන් මේ ජීවිතේ පිට කරන්න නැතුව ඉන්න මේ ජීවිතේ අඩු ගානේ හැඩ ගැහුනොත් අපි තෙරුවන් සරණේ පිහිටලා. ඒක ලොකු ජයග්‍රහණයක් පින්වත්නි. මේ සිත්වලට තියෙන මේ සිත්වල නානාකාරයි අකුසල් මුල් තියෙනවා. එතකොට මේ අපි විවිධ අය ඇසුරු කරනකොට ඒ ගොඩාක් දේවල් ඉතින් අපේ හිතවල කෙලෙස් වලින් තෙමනවා. ඒ තෙමන හිත මේට යට වෙලා කයයි වචනේ අසංවර වෙන්න දෙන්නේ නැතුව අපි ඉන්න පුරුදු වෙන්න පින්වත්නි අර සිතේ අර බහුල වශයෙන් කැරකි අර තිබිලා එතකොට මොකද වෙන්නේ අර කැරක තියෙනකොට හිත දුබල කරනවා. අපිට අග්ගාල මානසික වැටෙන්නේ ඒකත් එක්ක. මොකද චිත්ත පීඩා ආපු ගමන් අපි වැටෙනවනේ පින්වත්නි. සමහර අය ඉන්නෝ ඉක්මනින්ම වැටෙනවා. බීමත් කමට ඇබ්බැහි වෙනවා, වැරදි කාමසෙට ඇබ්බැහි වෙනවා, ඩ්‍රග්ස් ගන්නවා, සීදි විහානි කර ගන්නවා. එහෙම නැත්නම් වෙන ප්‍රශ්න වලට පැටලෙනවා. එක තව කෙනෙක් මරනවා, තව කෙනෙක්ගේ දෙයක් හොරා ගන්නවා, දූෂණයකට පෙළඹෙනවා. එතන මේ විදියට මේ විවිධ දේවල් වලට යොමු වෙනවා. අර හිතේ කැරකෙන දේ යාට කන්ට්‍රෝල් කරගන්න බැරි වුණාට පස්සේ. නමුත් කාලයක් තිස්සේ මේ මානසිකව හට ගන්න දේ කයින් වචනින් පිට නොකර ඉන්න යා පුරුදු වෙනකොට අර චිත්තඅභ්‍යන්තරෙත් ඒ කැරකෙන ගතිය එක ටික සංසිඳෙන්න පටන් ගන්නවා. නමුත් මෙහිම පුද්ගලෙ ලෝකේ ඉන්නවා. ඒතර අපි මේ වගේ පුද්ගලෙක් දැක්කට පස්සේ අපි මධ්‍යස්ථ වෙන්න ඕන. මෙහිනම් මෙහිම කෙනෙක් වෙන්න ඕන. එහෙනම් එයාට හිතසුව පිණිස, Tamanට හිතසුව පිණිස බොහොම පරිස්සමින් ඇසුරු කරමින් කටයුතු කරමින් ඉන්න ඕන. ස්ථානෙට අදාළව. බොහොම ළඟින් ඇසුරු කරන් ඉන්න කෙනෙක් නම් අපිට එකපාරට මගහරි අපිට ගොඩාක් උපකාර තියෙන කෙනෙක් සමහර විට. ඒකට සමහර විට අපි කරන්න ඕනේ ඒකට බුද්ධිමත්ව බොහොම කල්පනාවෙන් පරිස්සමින් තමන්ට කරන්න පුළුවන් දේ තමන් කරලා බොහොම පරිස්සමින් කටයුතු කරගෙන ඉන්න ඕන. මොකද ගුණ සම්පත්තිය තියෙනවා සමහර විට. ගුණ සම්පත්තිය කියන ඇත්තෙම නැත්තම් පින්වත් අතහැරලම දාන්න ඕන. කරන්න දෙයක් නැහැ. මොකද එහෙම පුද්ගලයන් ලෝකේ ඉන්නවා. බුදුන් හිතට පේනවා. මේ ඇතැම් පුද්ගලයන් නිතරම කිපෙනවා. ඔහුගේ ක්‍රෝධය බොහෝ කාලයක් චිත්තඅභ්‍යන්තරේ පවතිනවා. පින්වත් මහණනි මොහොත තමයි ගලේ කිටු ඉරබ්බඳු පාසාන ලේකු පුද්ගලයා කියන්නේ. දේවදත්තට තිබුණේ මේ ස්වභාවය පින්වත්නි. සුනක්කත්තට කෝකාලිකට ඒ ස්වභාවය තිබ්බේ. ඒතර මේ ක්‍රෝධේ බහුල සිතේ ස්වභාවයම තමයි ඊට පහදින්නේ මහා හිතාගන්න බැරි දේවල් වලට. දැන් සුනක්කත්ත කියන කෙනා මේ එතකොට ඒ හිත සතුටු වෙන ක්‍රම තියෙනවා. ක්‍රෝධේ බහුල කෙනාගේ හිත සතුටු වෙන්නේ මේ අමුතු පුදුමාකාර දේවල් වලින්. දවසක් මේ දැන් භාග්‍යතුන් වහන්සේ කාලයක් මේ සුනක්කත් උපස්ථාන කරගෙන හිටියා.
දැන් පිටිපස්සේ යන පාත්‍රෙත් අරගෙන. යනකොට හෙලිවැල්ලෙන් හිටියා නිගණ්ඨයෙක්. මහා දුෂ්කර ක්‍රියාවක් කර කර. දැකලා පැහැදුනානේ. අන බලන්න ක්‍රෝධ බහුල කෙනා හිත පහදින දේවල්. එතකොට මොකද උනේ? කල්පනා වුණා අම්මෝ මේ සොඳුරු ගතිය ඇති රහතන් වහන්සේ නමක් නේ. දැන් මේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. ඔන්න පැහැදිල්ල. බුදුරජාණන් හිත දැක්කා. දැකලා කිව්වා හිස් පුරුෂය. ඔබට මේ රහතන් වහන්සේ නමක් කියලා හිතුණ නේද මේ නිගණ්ඨය ගැන කියලා කිව්වා. ඇයි ඔබ වහන්සේට මේ ඉරිසියාද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේත් එක්ක. විසුණක් අත්ත. ක්‍රෝධ බහුල හිතේ ස්වභාවය. ධර්මයට පහදින්නේ සත්‍යයට පහදින්නේ. පහදින්නේ ධර්මයේ කියලා හිතාගෙන අධර්මයකට පහදින්න. සත්‍ය කියලා හිතාගෙන අසත්‍යයකට පහදින්න. සත්පුරුෂය කියලා හිතාගෙන අසත්පුරුෂයාට පහදින්න. ඉතින් ක්‍රෝධි බහුල කෙනා හරි පරිස්සම් වෙන්න ඕන. තරහ යනවා නම් එයා හරි පරිස්සම් වෙන්න ඕන. මොකද ඒකෙන් විශාල දෘෂ්ටි වශයෙන් ගත්තත් ආකල්පමය වශයෙන් ගත්තත් විශාල විදිහට රැවටිලා විශාල හානි කර ගන්න පුළුවන්. තමන්ටත් හානි කරන්න පුළුවන්, ලෝකෙටත් හානි කරන්න පුළුවන්. ඒ වගේ ස්වභාවකින් යුක්තයි. බලන්න එහෙම පුද්ගලෙ ලෝකේ ඉන්න. දැන් දේවදත්ත විශාල හානියක් කරානේ බුද්ධ ශාසනයට පින්වත්. තදාඩින්ගේ 500 සංඝ පිරිසක ජීවිත ඉවරට ඉවරයිනේ. කතමෝච භික්කවේ පඨවි ලේක උම්මෝ පුද්ගලෝ. පින්වත් මහණේ පොළවේ ඇඳි ඉරක් බඳු පඨවි ලේක පුද්ගලයන් කවුරුද? ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ අබින්නම් කුජ්ජති. සෝච ක්වාස්ස කෝදෝ න දීගරත්තං අනුසේති. සේයතා භික්කවේ පඨවියා ලේකා කිප්පන් ලුජ්ජති වාතේනවා උදකේනවා. න චිරට්ටිතිකා හෝති. ඒ කියන්නේ එයාගේ හිතේ ඒත් ක්‍රෝධය හට ගන්නවා කියන. හැබැයි දීගර බොහෝ කල් පවතින්නේ නැහැ කියනවා. බොහෝ කල් පවතින්නේ නැහැ කියනවා. ඒ පුද්ගලෙක් ලෝකේ ඉන්නවා. සීතා භික්කවේ පඨවියන් ලේකං කිප්පන් ලුජ්ජති වාතේනවා උදකේනවා. දැන් බලන්න මහ පොළොව උඩ ඉරක් ඇන්දර පස්සේ හුලන් ටිකක් හමාගෙන ගියත් ඒක නිකන් මැකිලා යනවනේ. වතුර ටිකක් ගල්ලාගෙන ගියත් මැකිලා යනවා. සුළු කරුණක් ඉදිරියේ ටක් ගාලා එක නිවෙනවා කියන එක නාගේ හිත. එහෙම පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒවමයකෝ භික්කවේ ඉදේකච්චෝ පුද්ගලෝ අබින්නම් කුජ්ජති. ඔය වගේ තමයි කියන සමහර අයගේ හිත සිත්වල ස්වභාවය කිපෙනවා කියනවා. හැබැයි ඉක්මනින්ම සංසිඳනවා කියනවා. ඉක්මනින්ම සංසිඳනවා කියනවා. ඒතර එහෙනම් මේ කෙනෙක් හිත කල්පනා කර බලන පාසාන ලේකූපම පුද්ගලයා වගේ නම් එයා ටික ටික මේ ජීවිතේ මහන්සි කරගන්න හොඳ සීල සම්පත්තිය පිහිටා කුමක් කරගන්නද? පඨවි ලේකූ පුද්ගලයෙක් බවට පරිවර්තනය කරන්න එයා උත්සාහ කරන්න ඕන. බැරි වෙන්නේ නැහැ. උත්සාහ කළොත් පුළුවනි. උත්සාහ කළොත් පුළුවනි. පින්වත් මහණෙනි, ඒතර බුදුරජාණන් දේශනා කළා. ඒකට දැන් දෙන්නෙක් ගැන කිව්ව කොහොමද? ගලේ ඉරක් ඇඳි වගේ හිතක් තියෙන පුද්ගලයා. පොළවේ ඉරක් ඇඳි බඳු ස්වභාවයෙන් හිතක් තියෙන කෙනා. ඊළඟ කෙනා තමයි කොහොමද? කතමෝච භික්කවේ උදලේකූපමෝ පුද්ගලෝ. ඉද භික්කවේ ඒකච්චෝ පුද්ගලෝ ආගාල් හේනපි උච්චමානෝ පරුසේනපි උච්චමානෝ අමනාපේනපි උච්චමානෝ සන්දියති චේවා සංසන්දන්ති චේවා සම්මෝදති චේව. පින්වත් මහණනි, මේ ඇතැම් පුද්ගලයෙක් කියන තදින් කියන කොටත් එයාගේ හිත ගැටෙන්නේ නැහැ කියන. සැරට කියද්දි ගැටෙන්නේ නැහැ කියනවා. අමනාපයෙන් කියන කොටත් ගණන් ගන්න නැහැ කියනවා. කවුරු සමග පැටලි යන්නේ නැහැ කියනවා. තදින් කිව්වත්, හොඳින් කිව්වත්, නරකින් කිව්වත්, ඊට පස්සේ පරුස විදියට කිව්වත් එයාගේ හිත ඒ ඔස්සේ කැරක් යන්නේ නැහැ කියනවා. මේ කවුරුවත් සමග මේ මොකද වෙන්නේ? ඒ ස්වභාවයේ හිතේ ගැටීම් ඇති වෙන්නේ නැතුව ඒ කෙනත් එක්කම පෑහෙලා මිත්‍ර භවින් වාසය කරනවා කියනවා. ඒ කෙනත් එක්කම සැසඳලා යනවා කියනවා. කිරිදියේ වගේ. සතුටටමපත් වෙනවා කියනවා. පින්වත් මහණේක හරියට දියේ ඇඳි ඉරක් වගේ කියනවා. දියේ මොකද වෙන්නේ? දැන් සමහරට ඒ කෙනා කෙලෙස් සහිත නිසා එකපාරට සිතේ හට ගන්නවා.
දැන් දියේ ඉරක් ඇඳලා මොකද වෙන්නේ? ඉර ඇඳෙනවනේ. ඇඳෙන පිටිපස්සේ මොකද මැකිලා යනවා. ඒ වගේ තමයි. කීරි ගහලා යනවා. කීරි ගහලා ගිය ගමන් අනිත් පැත්තට මොකද වෙන්නේ? වතුරේ ඇඳ ඉර ටක් ගාලා මැකිලා යන්නේ යම්සේට ටක් ගාලා මැකිලා යන පුද්ගලයා ලෝකේ ඉන්නවා කියනවා. එහෙමත් පුද්ගලෙක් ලෝකේ ඉන්නවා. චිත්තඅභ්‍යන්තරේ වැඩ කරන්නේ. සසර පුරුදුයි. සීලේ ඉන්ද්‍රිය දමනයේ දිගටම බොහෝ කලක් පවත්වාගෙන ආපු අය. දැන් අඟුලිමාලට උන්නේ ඒක තමයි. වචනේ කිව්ව ගමන් ටක් ගාලා කොහොමද හැරියා. ආයි නෑ. ඒ වගේම බුද්ධ ශාසනයේ බොහෝ ශ්‍රාවකයෝ හිටියා. අදාළ වචනයකින් දහම් පදේ ඉස්මතු කරනකොටම හිත නිවල දානවා. හිත නිවල දානවා. පුදුමයි පින්වත්නි. ඉතින් බොහෝ කලක් ඉතින් පුරුදු කරපු හිතේ ආශ්චර්යම තියෙන. විශේෂයෙන් මෙතන සීල සම්පatti ගොඩාක් බලපානවා. කායික වාචික සුචරිතේ සෑහෙන බලපානවා. මේකමයි හිත සංසිඳවන්න අනුග්‍රහ කරන්නේ. කොහොමද? කාය සුචරිතේ, වචී සුචරිතේ. ඒ වගේ මනෝ සුචරිතේ. මේ තුන බොහෝ කලක් වැඩිලා තියෙනවා නම් ඒක නාගේ හිතේ සිහිය උපදින්න හරිය ලේසි. ඉක්මනින්ම සිහිය උපදිනවා. එහෙනම් මේ සිහිය උපදින්නේ නැත්තේ ඇයි? බොහෝ කලක් කායික දුස්චරිතේ, වාචසික දුස්චරිතේ, මනෝ දුස්චරිතවල බොහෝ කලක් වාසය කරපු නිසා. ඒ වගේ චරිතයට සිහිය උපදින්න හරිය අමාරුයි. දැන් සමහර මේ බණපද අහගෙන ඉන්න මහන්සි ගන්නව සමහරලාට හිත වේගින් අහන්න ගන්න උත්සාහය සමහර අයගේ තියෙනවා. නමුත් හිත විකල් වෙලා වගේ තියෙන හැමතිස්සෙම. නමුත් ඒ උත්සාහය අතාරින්න එපා පින්වත්නි. ඔබට උත්සාහ කරන්න ඡන්දයක් ඇති වෙලා තියෙනවා නම් ওই ඡන්දේ තව දියුණු කරන්න. දියුණු කරද්දි මේකටම ඇටෙන්ෂන් එක අවධානය නැවත පවත්තන්න මහන්සි ගනිද්දි මොකද වෙන්නේ? අර ටික සංසිඳිලා යන පටන් ගන්නවා. ආය වෙන ක්‍රමයකට සංසිඳින්නේ නැහැ. මේ කරන වීරිය, උත්සාහය, උනන්දුවමයි නැවත මේ පවත්තන්න ඕන, මේ ફોකස් එකමයි දියුණු කරන්න ඕන. මේ අවධානයමයි දියුණු කරගන්න ඕන. ඒක දියුණු කරගෙන යනකොට මොකද අර පැත්ත සංසිඳිනවා. ඒක වෙන ක්‍රමයකට වෙන්නේ නැහැ පින්වත්නි. ඊට අමතරව පුළුවන්කම තියෙනවා අපිට තමන් නිවාඩු පාඩු ඉන්න වෙලාවට බුදුගුණ හිතා ඉන්නවා, දහම් ගුණ හිතා ඉන්නවා, සංගුණ හිතා ඉන්නවා. එහෙම නැත්නම් මෛත්‍රී හිතනවා, කරුණා භාවනාව කරනවා, මුදිතා භාවනාව කරනවා. නැත්නම් අනිත්‍ය වශයෙන් නම් සිහි කරනකොට වඩා සංවේදී නම් ආයතන අනිත්‍ය සිහි කරනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් සිහි කරනකොට නම් සංවේදී වෙන්නේ පංච උපාදානස්කන්ධය ආදීනව සිහි කර ඉන්නවා. ඒ කුමන හෝ පරියායකින් හිත හැමතිස්සෙම ගැට ගන්නවා. වෙලන්ට ඕන. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ ඒක තමයි. හිත වෙලන එක. කරුණු පහක් ඔස්සේ මේ හිත හැමතිස්සෙම වැగిරි යන්න මහන්සි ගන්නවා. ඒ නීවරණ පහ ඔස්සේ. නීවරණ පහ ඔස්සේ වැగిරෙන හිත එක්රැස් කරන්න පින්වත්නි යෝනිසෝ මනසිකාරය. එක්රැස් කරන්න යෝනිසෝ මනසිකාරය. ඉතින් මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මිනුදු රාජ්‍ය ප්‍රශ්නෙත් ඔබට මතක ඇති යෝනිසෝ මනසිකාරය ස්වභාවය මොකද්ද? මේ එක්රැස් කරන ස්වභාවය. කරුණ නීවරණ පහ ඔස්සේ වැగిරෙන හිත හැමතිස්සෙම බුදු ගුණය සිහි කර බුදු ගුණයට කැටික එක්රැස් කරනවා. එහෙම නැත්නම් මෛත්‍රිය සිහි කර මෛත්‍රියට එක්රැස් කරනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? දැන් මුලින් අහිම කරද්දි ඒත් වැగిරෙනවා. වැగిරෙද්දී ආයෙත් සිහි කර එක්රැස් කරනවා. කාලයක් යනකොට පින්වත්නි අර එක්ස්ප්‍රෙස් කරන්න යම් අරමුණක් ගත්තද අර අරමුණ තුළ වෙලි හිත පවතිනවා. අර ඔස්සේ වැగిරි යන ස්වභාවය සංසිඳනවා. අන්න එදාටයි සිහිය පිහිටන්නේ. ඒ සිහිය යම් විදියක බලවත් විදියට පිහිටියාද එතනමයි ප්‍රඥා ලෝකෙ උපදින්නේ. ඒ සිතේමයි ප්‍රඥා ලෝකෙ උපදින්නේ. ඒ සිතේ ඒ විදියට ප්‍රඥා ලෝකෙ උපදුනාද එමෙතනින්ම මොකද වෙන්නේ? අර යෝනිසෝ මනසිකාරයෙන් කරුණු පහක් ඔස්සේ වැగిරි සිබිච්ච සිත එක්රැස් වුණා. ඒ එක්රැස් වුණු හිතේ තමයි සිහිය බලපවත්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර මේ සිහිය බලපවත්වගෙන ඉන්නකොට තමයි ප්‍රඥා ලෝකෙ උපදින්නේ. ඒතර මේ ප්‍රඥා ලෝකයට පුළුවන් කුමක්ද? අර කෙලෙස් ගඟ කපලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මට මතකයි මිනුදු රාජ ප්‍රශ්නේ ලස්සන උපමාවක් ගන්නවා. අර මේ එක්රැස් කරන ස්වභාවයේ යෝනිසෝ මනසිකාරය කියන සිඳින ස්වභාවයේ ප්‍රඥාවයි කියනවා.
සින්දුවේ ස්වභාවය ප්‍රඥාවයි කියනවා. ඒ ඊට සුපමාවක් කියනවා අර මේ අපි ගොයන් කපන්නේ. දැන් ගොයන් කපනකොට එක අතකින් මොකද කරන්නේ? ඒක රැස් කරගන්නවා. ඒ ක්‍රැස් කරපු එක අනිත් අතින් මොකද කරන්නේ? දෑකත් දාලා ඇදලා ගන්නවා. ඒ ක්‍රැස් කරන ස්වභාවය යෝනිසෝ මනසිකාරය. දෑකැත්තින් ඒතර ඇදලා ගන්න ස්වභාවය ප්‍රඥාවෙන් කරන කටයුත්ත. හැබැයි ඒක යෝනිසෝ මනසිකාරයකම කාලයක් පුරුදු කරපු යෝනිසෝ මනසිකාරයක ප්‍රතිඵලයක් තමයි ඒක. කොච්චර සුන්දර දහමක්ද පින්වත්නි. භාග්‍යතුන් වහන්සේ නම් ඒකාන්තෙන් ආශ්චර්යයි සම්මා සම්බුද්ධයි. ඉතින් ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වුණේ පින්වත් ওই ක්‍රමයටයි. ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්න වුණේ ওই ක්‍රමයටයි. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ඒකයි බුදුරජාණන් වහන්සේ බොහෝ දේශනාවල විස්තර කරන්නේ මේ අභ්‍යන්තර විද්‍යා විමුක්ති සාක්ෂාත් කරගන්න අභ්‍යන්තර කාරණාවක් විදිහට යෝනිසෝ මනසිකාරිතර වෙන මොකුත් මම දකින්නේ නැහැ කියනවා. යෝනිසෝ මනසිකාරය හිත වෙලන්න ඕන කාලයක්. මේක දවසක් දෙකක් කළා හරියන්නේ නැහැ පින්වත්. මේ භාග්‍යතුන් වහන්සේ කාලේ. මේක අවුරුදු 10ක් 15ක් විතර එක දිගට අකණ්ඩව ශ්‍රද්ධාවෙන් කර කර ඉන්න කෙනෙකුට විශාල මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේ වගේ යුගයක නම් ඉතින් අවුරුදු 20ක්වත් 25ක්වත් කරන්න නෙවෙයි පින්වත්නි. ඒ කෙනෙක් කෙනාගේ අර කාය වචී මනෝ සුචරිතේ වඩපු සුචරිතේ ප්‍රමාණයට මේක තීරණය වෙනවා. මේක ප්‍රමාණයට තීරණය වෙනවා. සසරි වඩපු ප්‍රමාණයත් මේ ජීවිතේ පුරුදු කරන ප්‍රමාණයත් එකට මේ අනුග්‍රහ කරනවා. වේගවත් බව මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඊළඟ දේශනා කරනවා මෙහි ඇතැම් පුද්ගලයෙක් කියනවා දැන් බලන්න මෙයා දියේ ඇඳපු ඉරක් වගේ. ලීසියෙන් එයාගේ හිත කිපෙන්නේ ඇයි? අර යෝනිසෝ මනසිකාරය ඔස්සේ එයාගේ හිත වැඩිලා තියෙන්නේ. ඇති උනත් ටක් ගාලා නැති වෙලා යනවා. වහාම මැකිලා යනවා කියන බොහෝකල් පවතින්නේ නැහැ කියනවා. ආන් ඒ වගේ තමයි පින්වත් මහන්නේ. මේ ඇතැම් පුද්ගලෙක් තදින් කියන කොටත්, සැරෙන් කියන කොටත්, අමනාපයෙන් කියන කොටත් ඔහු ඒක ගණන් ගන්න නැතුව ඒ කෙනත් එක්කම මිත්‍ර බවට පත් වෙලා පෑහිලා යනවා කියනවා. සැසඳිලා යනවා කියනවා. සතුටටපත් වෙනවා කියනවා. පින්වත් මහණේ මොහුට තමයි ජලයේ ඇඳ ඉරක් බඳු උදකේ පූම පුද්ගලයා කියලා කියන්නේ. උදක ලේකූපම පුද්ගලයා කියලා කියන්නේ. ඊතර බලන්න මේ පුද්ගල ස්වභාවයන්. හරි ආශ්චර්යයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි. ඊළඟ පින්වත්නි තව ලස්සන සුන්දර පුද්ගලයෝ තුන්දෙනෙක් ගැන විස්තර කරන බොහෝ උපකාර පුද්ගලයෝ තුන්දෙනෙක් ගැන. බාණමි සර්වඥ නෙතටමයි පින්වත් මේක නම් හරි අසිරිමත් සර්වඥ නෙතටමයි මේ පුද්ගලයෝ තුන්දෙනා බොහෝ උපකාරයි කියලා ශාස්ත්‍රුන් වහන්සේ වෙන කෙනෙකුට නම් පින්වත් මෙහි අවබෝධ වෙන්නේ. තයෝ මේ භික්කවේ පුද්ගලස්ස බහුකාරා බොහෝ උපකාරයි. කතමේ තයෝ යම් භික්කවේ පුද්ගලං ආගම පුද්ගලෝ බුද්ධං සරණං ගතෝ හෝති. ධම්මං සරණං ගතෝ හෝති. සංඝං සරණං ගතෝ හෝති. අයම් භික්කවේ පුද්ගලෝ ඉමස්ස පුද්ගලස්ස බහුකාරෝ. පින්වත් මහණි යම් පුද්ගලයෝ තුන්දෙනෙක් ඉන්නවා කියන බොහෝ උපකාරයි. කවුද? පින්වත් මහණි යම් පුද්ගලයෙක් කරා ආවට පස්සේ ඔහු නිසා යම් පුද්ගලයෙ බුදුන් සරණ ගියා නම් ඔහු නිසා යම් පුද්ගලයෙක් දහම් සරණ ගියා නම් ඔහු නිසා යම් පුද්ගලයෙක් සංඝ සරණ ගියා නම් පින්වත් මහන්නේ මේ පුද්ගලයා තමයි අර පැමිණි පුද්ගලයාට බොහෝ උපකාර කළා වෙනවා කියනවා. බොහෝ උපකාර. මේ බොහෝ උපකාර කරන පුද්ගලයෝ තුන්දෙනෙක් ගැන කියනවා. මේක විශේෂ පුද්ගල ස්වභාවයන් තුනක්. යම් කෙනෙක් ගාවට ආවට පස්සේ උණයා අවබෝධයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. අවබෝධයෙන් ධර්මයේ සරණ යනවා. අවබෝධයෙන් සංඝයා සරණ කරගන්නවා. බොහෝ උපකාරයි කියන මේ පුද්ගලයා. එයාට බොහෝ උපකාරයක් කළා වෙනවා කියනවා. පුනිජපරම් භික්කවේ යම් පුද්ගලං ආගම්ම පුද්ගලෝ ඉදන් දුක්ඛන්ති යථා භූතං පජානාති. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධයෝති යථා භූතං පජානාති. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති.
අයම් භික්කවේ පුද්ගලෝ ඉමස්ස පුද්ගලස්ස බහුකාරෝ. ඔන්න අපි හිතමු තව පුද්ගලයෙක් කියන තව පුද්ගලයෙක් ගාවට යනවා. ඒ පුද්ගලයා ගාවට ගියාට පස්සේ මොකද වෙන්නේ? හැමතිස්සෙම දුක නම් වූ ආර්ය සත්‍ය ගැන කියලා දෙනවා. දුකේ හට ගැනීම ගැන නිරන්තරයෙන් පැහැදිලි කරලා දෙනවා. දුකේ නැතිවීම ගැන පැහැදිලි කරලා දෙනවා. දුක නැති කරන මාර්ගය ගැන නිරන්තරයෙන් පැහැදිලි කරද්දි මොකද වෙන්නේ? මෙයා දුක නම් වූ ආර්ය සත්‍ය වූ සැටියෙන්ම ඉපදීම දුකක්මයි කියන මේක ආර්ය සත්‍යයක් කියන අවබෝධයටපත් වෙනවා යා. ජරාව දුකක්මයි මේක ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධයටපත් වෙනවා. ව්‍යාධිය දුකක් මේක ආර්ය සත්‍යයක් කියන අවබෝධයටපත් වෙනවා. මරණය දුකක් මේක ආර්ය සත්‍යයක් කියලා අවබෝධයටපත් වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් සමග එකතු වීම දුකක් මේක ආර්ය සත්‍යයක් කියන අවබෝධයටපත් වෙනවා. ආර්ය අන්නේ විදියට දුක නම් වූ ආර්ය සත්‍ය වූ සැටියෙන්ම අවබෝධ කරයි දියම් පුද්ගලික ගාවට ආවට පස්සේ ඒ පුද්ගලයාට බොහෝ උපකාරයක් කළා වෙනවා කියනවා. අන්න අපිට බොහෝ උපකාර කරපු දෙවනි පුද්ගලයා. පළවෙනි පුද්ගලයා කවුද? යම් පුද්ගලික ගාවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන්න, ධර්මය අවබෝධයෙන් සරණ යන්න, සංඝය අවබෝධයෙන් සරණ යන්න යාට අනුග්‍රහයක් වුණා. එයාට බොහෝ උපකාරයක් කරපු පුද්ගලයෙක්. තව පුද්ගලයෙක් ගාවට ආවට පස්සේ දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිඳ අවබෝධ කරගන්න. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය ආර්ය සත්‍යයක් විදියටම ඒ වූ සැටියෙම අවබෝධ කරගන්න මෙයා උපකාර වුණා. ඒ පුද්ගලයාත් මේ පුද්ගලයාට බොහෝ උපකාරයක් කරපු කෙනෙක් කියනවා. බොහෝ උපකාරයක් කරපු කෙනෙක් කියනවා. ඉන්න බොහෝ උපකාර කරන පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා එතකොට. ඒ තමයි මේ පුද්ගලයෝ. පුණ්‍ය පරම් භික්කවේ යම් පුද්ගලං ආගම්ම පුද්ගලෝ ආසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. අයම් භික්කවේ පුද්ගලෝ ඉමස්ස පුද්ගලස්ස බහුකාරෝ. ඒ ගැන තවදුරටත් කියන පින්වත් මහණෙනි ඔන්න ඊළඟට බොහෝ උපකාර වෙන පුද්ගලයෙක් කවුද? යම් පුද්ගලයෙක් කරා වුණ ආිනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? ඕන නිසා යම් පුද්ගලයෙක් සියලු ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරගන්නවා. අර උපකාරයෙන් සියලු ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරගන්නවා. ආශ්‍රවයන්ගේ සියලු ආශ්‍රවයන්ගේ හිත නිදහස් කරගෙන ආශ්‍රව නැති චේතෝ විමුක්තියක්, සමාධියක්, සංසිඳීමක් ඇති කරගන්නවා. ආශ්‍රව නැති සමාධියක්. එහෙනම් ආශ්‍රව තියෙන සමාධිත් තියෙනවා පින්වත් මේ ලෝකේ. ඇති කරගන්නවා කට්ටිය. ආශ්‍රව නැති ප්‍රඥා විමුක්තියක් ඇති කරගන්නවා. මේ ජීවිතේම දීම තමන් විසින්ම සාක්ෂාත් කොට පැමිණ වාසය කරන පින්වත් මහණේ මේ පුද්ගලයා මොකද වෙන්නේ? මේ පුද්ගලයාට අර පුද්ගලයා බොහෝ උපකාරයක් කළා වෙනවා කියනවා. බාහිරකට අපිට මේ උපකාර ගැන අපි කතා කරනවා. නමුත් මෙන්න මේ පුද්ගලයා තුන් දෙනා තමයි අපිට බොහෝ උපකාර කළා වෙන්නේ. පින්වත් මහණනි මේ පුද්ගලයන් තුන් දෙනාට වඩා බොහෝ උපකාර ඇති වෙන වෙනත් පුද්ගලයෙක් අර පුද්ගලයාට නැහැ කියලායි මං කියන්නේ. පින්වත් මහණනි මේ පුද්ගලයන් තුන් දෙනාට අර පුද්ගලයා විසින් වන්දනා කරලා දැක හුනස්සින් නැගිටලා දෑත් එක්කොට ඇඳලි බැඳ වන්දනා කරලා යහපත් අයුරු දැක්වලා සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන් බෙහෙත් පුරි කර පූජා කළා ප්‍රත්‍යුපකාර කළා මේ අවසන් කරන්න බෑ කියනවා. අවසන් කරන්න බෑ කියනවා. මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා තුඩ යම් කෙනෙක් ගාවට ඇවිල්ලා මේ විදිහේ ලොකු පිළිසරණක් ගන්නව නම් ඒ පුද්ගලයාට උපකාර කරලා අවසන් කරන්න බෑ. බලන්න මේ පුද්ගල ස්වභාවයන් තුන පින්වත්නි හරි ආශ්චර්යයි. බුදු නෙතටමයි පේන්නේ. බුදු නෙතටමයි පේන්නේ පින්වත්නි. ඊළඟට පින්වත්නි තව පුද්ගල ස්වභාවයන් කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමක්ද? මේ සත්පුරුෂ ස්වභාවයන් ගැන බුදුරජාණන් දේශනා කරනවා. තීහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ.
කතමේහි තීහි. පින්වත් මහණනි කරුණු තුනකින් යුතු බාලයාගෙන දැනගත යුතුයි. ඒ වගේම කරුණු තුනකින් යුතු පඬිතයාගෙන දැනගත යුතුයි කියනවා. මෙතන බාල බව බාල පුද්ගලයා ගැන පඬිත පුද්ගලයා ගැන ලස්සන ඉස්මතු කිරීමක් තියෙනවා පින්වත්. මොකද්ද? වැරදි ලෙස හිතමින්මයි ප්‍රශ්න සකස් කරන්නේ කියන බාලයා. වැරදි කල්පනාවේ යෙදෙමින්ම අයෝනිසෝ පඤ්ඤං කත්තා හෝති. අයෝනිසෝ පඤ්ඤං විස්සජ්ජේතා හෝති. මොකද වෙන්නේ? වැරදි විදියට කල්පනා කර කර ප්‍රශ්න හදනවා කියනවා. වැරදි ලෙස හිතමින් ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියනවා. වැරදි විදියට කල්පනා කරමින්මයි ප්‍රශ්න හදාගන්නේ. වැරදි විදියට කල්පනා කරමින්මයි ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ. මේක බාලයාගේ ස්වභාවයක් කියනවා. බාල භවයේ සංකේතය. ඊළඟට කියනවා මනා නුවණින් යුතුව අනුන් විසින් ඊතා පිරිපුන් ලෙස අර්ථ මතු වෙන ලෙස මට සිලිටු බස්වහරින් යුතුව නිවැරදි ලෙස ප්‍රශ්නයක් විසඳුවාට පස්සේ අනුමෝදන් වෙන්නවත් බෑ කියන අඩු ගානේ බාලයාට. බාල බව පුදුමයි පින්වත්නි. බුදු නෙතිම්ම දකින්න මිසක මෙවන් බාල බවක් ගැන නම් මෙවන් පුද්ගල ස්වභාවයක් ගැන වෙන කෙනෙකුට දකින්න බෑ. මොකද මේ කාරණා ටික බාලයාගේ වැරදි විදියට හිතමින්ම ප්‍රශ්න ගොනු කරනවා. අයෝනිසෝ පඤ්ඤං කත්තා හෝති. අයෝනිසෝ පඤ්ඤං විස්සජ්ජේතා හෝති. අයෝනිසෝ මනසිකාරෙ විදිමින්මයි කියන වැරදි විදියට කල්පනා කරකින්මයි කියන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. විසඳන්න යන්නේ. වැරදි විදියට කල්පනා කිරීමයි කියන. ඒ ප්‍රශ්නේ නිරෝල් වෙන්නේ නැහැ එතකොට. ඊට පස්සේ යම් කිසි කෙනෙක් යම් පඬිතෙක් නුවණින් හොඳට කල්පනා කළා ධර්මානුකූලව ඊතා පිරිපුන් ලෙස අර්ථ මතු කළ මට සිලිසු බස්වහරි නිවැරදි ලෙස ප්‍රශ්නයක් විසඳුවොත් අඩු ගානේ එකේ අනුමෝදන් වෙන්න බෑ කියන කපා හරිනවා. බාල බව. බාල බව. අනුමෝදන් වෙන්න බෑ. ධර්මානුකූල ප්‍රශ්න නිරූප කිරීම අනුමෝදන් වෙන්න බෑ. බාල භවයේ සංකේතයක්. නම් බාල හිතේ ස්වභාවය මේක තමයි. බාල හිතේ ස්වභාවය. තීහි බික්කවේ ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. කතමේහි තීහි යෝනිසෝ පඤ්ඤං කත්තා හෝති. හොඳට නුවණින් කල්පනා කළා තමයි කියනවා. හරි ආශ්චර්යයි ප්‍රශ්නය හදන්නේ සකස් කරන්නේ. නුවණින් හොඳට කල්පනා කළායි කියනවා. යම් ප්‍රශ්නයක් මතුවෙනවා නම් මතු කරනවා නම් හොඳ නුවණින් කල්පනා කළා කියන ප්‍රශ්නේ මතු කරන්නේ. හොඳට නුවණින් හිතාමයි කියන ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ. ඒක පඬිත භවයේ සංකේතයක් කියනවා. දැන් බලන්න මේ පඬිත බව කියන එකත් වැඩෙන්න ඕන කාරණාවක්. මුලින් මතකනේ පඬිත බව කියන කිව්වේ කාය සුචරිතේ, වචෝ සුචරිතේ, මනෝ සුචරිතේ එච්චරයි. ඒක තව දියුණු වෙනකොට ඇති වෙන මේ මානසික හරිය සුන්දර හැකියාවක් පින්වත් නෙමෙයි. දැන් අර මේ බාලය ගැන කියද්දී කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ. තව ඒ වගේ යටත් වෙලා යද්දී එයාට සිදුවෙන කාරණේ තමයි ඊළඟට මේ තියෙන්නේ. අයෝනිසෝ මනසිකාරයේ දෙමින්ම ප්‍රශ්න ගොතනවා. අයෝනිසෝ මනසිකාරයේ දෙමින්ම තමයි ප්‍රශ්න විසඳන්නේ. යහපත් ආකාරයෙන් ධර්මානුකූලව ලස්සනට අර්ථ ඉස්මතු කළ ප්‍රශ්නයක් විසඳලා තිබුණොත් ඒක අනුමෝදන් වෙන්නත් බෑ යාට. බාල භවෙන් බාල භවට ගිහිල්ලා. බලන්න මේ පඬිත භවෙන් පඬිත භවට එන හැටි පින්වත්නි. හරි සුන්දරයි. කොහොමද කියන්නේ? දැන් බලන්න පඬිත කෙනා මනා නුවණින් යුතුව අනුන් විසින් ඊතා පිරිපුන් ලෙස අර්ථ මතු වෙන ලෙස මට සිල්ලුසු බස්වහරින් යුතුව නිවැරදි ලෙස ප්‍රශ්නයක් විසඳුවාට පස්සේ සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් කියනවා. සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන් කියනවා. පඬිත ලක්ෂණයක් කියනවා. බලන්න අද බොහෝ අය ගත්තොත් එහෙම මේ සමාජ මාධ්‍ය ජාලවල පින්වත්නි මොකද්ද මේ කරන්නේ එතකොට? නින්දා කර අපහාස කර දහම් පොතක් ලියුවොත් ඒකටත් විවේචන, පින්කමක් කළොත් ඒකත් විවේචන,
මොනවද මේ? බාල බව. අනුමෝදන් වෙන්න බෑ ලේසි. අනුමෝදන් වෙන්න බෑ. එතන මේ අනුමෝදන් වීමේ කුසලතාවය පින්වද ඒ කියන්නේ යහපත් දේ. ඒතර බාල භවයේ ස්වභාවය තමයි අනුමෝදන් වෙන්නේ මොකද්ද? අයහපත් දෙයමයි, අධර්මයමයි, අවිනයමයි. සත්පුරුෂ දේ අනුමෝදන් වෙන්න බෑ බාලයට. සත්පුරුෂ දේ අනුමෝදන් වෙන්නේ පඬිතෙක්, සත්පුරුෂයෙක්මයි. හරි ආශ්චර්යයි පින්වත්නි. සත්පුරුෂ දේ අනුමෝදන් වෙන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕන. එතකොට බලන්න දැන් මෙතන බොහොම ලස්සනට විසඳුම් ප්‍රශ්නේ අනුමෝදන් වෙන්න පුළුවන් කියන පඬිතයට. මහණෙනි මේ කරුණු තුනේ යුතු පඬිතයා ගැන දැනගත යුතුයි කියනවා. ඒ නිසා පින්වත් මහණනි ඔබ හික්මෙන්න කියනවා. මේ වගේ අයෝනිසෝ මනසිකාරයේ දෙමින් ප්‍රශ්න මතු කර කර ඉන්න අයෝනිසෝ මනසිකාරයේ දෙමින්ම ප්‍රශ්න වලට විසඳුම් දෙන හොඳට ධර්මානුකූලව ප්‍රශ්න විසඳුවාට පස්සේ ඒක අනුමෝදන් වෙන්න බැරි බාල අසත්පුරුෂයෙක් වෙන්නේ නෑ කියලා ඔබ හික්මෙන්න කියනවා. ඔබ හික්මෙන්න කියනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ යෙදමින් ප්‍රශ්න මතු කරන ප්‍රඥාව විවර කරන ප්‍රශ්න මතු කරවන ඒ විතරක් නෙවෙයි නුවණින් විමස ප්‍රශ්න විසඳන ධර්මානුකූලව හොඳට කල්පනා කරලා බොහොම අර්ථවත් වූ වචන වලින් පද වලින් බොහොම ලස්සනට ප්‍රශ්නයන් නිරූප කරලා පස්සේ අනුමෝදන් වෙන්න පුළුවන් ආන්ගේ සත්පුරුෂ පඬිතයා ඒ වගේ ගුණ සම්පත්තියක් දිනු කරනවා කියලා පින්වත් මහණනි ඔබ හික්මෙන්න කියනවා. දැන් ගෙවල් දොරවල් වල දැන් මේ කාරණේ ගලපලා බලන්න පුළුවන් පින්වත්නි. සමහර දරුවෝ සත්පුරුසයි. දරුවෝ යම් දේවල් කරනකොට දෙමව්පියන්ට අනුමෝදන් වෙන්න බැරි නම් ඒක බාල බව. සමහර දෙමව්පියෝ ලස්සන ධර්මානුකූල දේවල් ලස්සනට කරුණු ඉදිරිපත් කරද්දී දරුවන්ට අනුමෝදන් වෙන්න බැන දරුවන්ගේ ඒක බාලගම් බව. උගත් උනාට පින්වත්නි උගත් උණු බවනින් පඬිතෙක් වෙනවා කියලා කියන්නේ මෙන්න පඬිත ලක්ෂණ. උගත් බවයි පඬිත බවයි කියලා කියන දෙකක් පින්වත්නි. ඒ නිසා බොහොම ලස්සන සුන්දර විශ්මිත හෙළිදරව්වක් තථාගත බුදුරජාණන් වහන්සේ පුද්ගල ස්වභාවයන් දෙකක්. ඒ නිසා මේ උදාරු ධර්මයේ ගැන සිත් පහන් කරගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන හිත පහදවාගෙන ඒ සසර පුරාම එන මේ පඬිත බවයි ලෝකෙට දන් දුන්නේ. එහෙනම් සසර පුරා ඔබට ඒ උදාර සත්පුරුෂ ගුණ තියෙන පඬිතෙක් වන්නට මේ රැස්වුණු උදාර පිණකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරියේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගෝනපල හන්දිය පලන්නෝරු යන ලිපිනේ පදිංචි සෝමාලියනගේ මහත්මිය, ගෝනපල හන්දිය බලබොඩුවේ පදිංචි නන්දලතා ඩයස් පින්වත් මහත්මිය සහ පානදුර කුරුස හන්දියේ පදිංචි බීඩී පළහේ පිටිය මහත්මිය ඇතුළු පින්වත් දරු පිරිස ඒක රාශිය වෙලා මේ උදාර පින රැස් කරන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විස්කන් දේවපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත සතරවරන් රජදරුවන් මේ පින් අනුමෝදන් වේවා. සෙම්පති දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සත්පුරුෂ සීල දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ බාර පළාත් බාර සත්පුරුෂ සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, සත්පුරුෂ මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැපවෙන
මහා සංඝරුවනට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා ධර්ම දාන සියලුම සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට දෙවියෝ උපකාර කරත්වා, ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින ගෝනපළ පළන්නෝරුවේ පදිංචිව සිට මීට වසර 10කට පෙර මිය පරලෝකියත් විශ්‍රාමලත් අධිකරණ භාෂණ පරිවර්තක වයි දයාරත්න පෙරේරා මහත්මයාට මීට වසර 10කට පෙර ගෝනපළ බලබොඩුවේ පදිංචිව සිට මිය පරලෝකීය විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ගුණපාල ගංගොඩවිල මහත්මයාට මීට වසර 15කට පෙර පානදුර කුරුස හන්දියේ පදිංචිව සිට මිය පරලෝකීය විශ්‍රාමලත් පරිපාලන නිලධාරී පී.එල්. ලියනගේ පින්වත් මහත්මයාට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින ඒ ගෝලපන හන්දිය පළන්නෝරු යන ලිපිනේ පදිංචි සෝමා ලියනගේ මහත්මිය, ගෝනපොළ හන්දිය බලබොඩුවේ පදිංචි නන්දලතා ඩයස් පින්බර මාතාව, පානදුර කුරුස හන්දියේ පදිංචි බීඩී පළහේ පිටිය පින්බර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා, තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා, කරන කියන දෙහිමි කටයුතු සඵල වේවා, දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.